නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පට්ඨාන දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පට්ඨාන දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පට්ඨාන දේශකස්සේ විචිත්ත මති ගම්බීර මනන්ත ණය මණ්ඩිතං පට්ඨානං සම්මසන්තස්සේ විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිත්ථා චපබස්සරා තන් ලෝකනාථං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්තුනි, අපි හැම දිනාම ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙන අවස්ථාවේදී මුලින්ම අතුරුදහන් වීමට නියමිත වෙලා තියෙන අනන්ත ණය සමන්නාගත චතුවීසති සමන්තපට්ඨාන ධර්ම දේශනාවේ තොරතුරු ටිකක් අපි සාකච්ඡා කර හිටියේ. පින්වත්නි, අපි මේ ධර්මය මේ විදියට අධ්‍යයනය කිරීමෙහි, ඒ වගේම සජ්ජායනා කිරීමෙහි, ඒ වගේම මේ ධර්මයට ඇහුම්කම් දීම ආදී දේවල් වල නිරත වෙනවා නම් මේ ධර්මය තව බොහෝ කාලයක් ආරක්ෂා කර ගැනීමට, සත්වයන්ට උපකාරය සඳහා පවත්වා ගැනීමට පුළුවන්කම තියෙනවා. පින්වතුනි, ප්‍රත්‍ය දේශනාවට කලින් බුද්ධ ශාසනයට අනාගතයේ සිදුවන తত্ত্বය පැහැදිලි කරපු ථේරගාථා කොටසක් තියෙනවා. ථේරගාථා පාළියේ පුස්ස මහරහතන් වහන්සේ දේශනා කරලා තියෙනවා බුද්ධ ශාසනයට අනාගතයේහි සිද්ධ වෙන දේ කුමක්ද කියන කාරණාව. එතකොට අනාගතය කිව්වයින් පස්සේ පින්වත්නි, අද ඉඳලා අනාගතේ නෙවෙයි, ඒ රහතන් වහන්සේලා වැඩ හිටපු කාලේ උන්වහන්සේලාට සාපේක්ෂව අනාගතය කියලා කිව්වේ වර්තමානයටයි. අද ශාසනයට වෙන දේ මීට අවුරුදු දහස් ගණනකට කලින් මහරහතන් වහන්සේලා අවබෝධ කරගෙන දේශනා කරලා තියෙනවා. මේ ශාසන පිරිහීම දේශනා කරලා උන්වහන්සේ අන්තිමට බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිසට දීපු අවවාද ගාථාවක් තියෙනවා. අපි ඒ අවවාද ගාථාව මුලින්ම ඉගෙන ගනිමු. ඒ ගාථාව තමයි මෙත්ත චිත්තා. මෙත්ත චිත්තා. මෙත්ත චිත්තා කාරුණිකා. මෙත්ත චිත්තා කාරුණිකා හෝත සීලේසු සංවුතා. මෙත්ත චිත්තා කාරුණිකා හෝත සීලේසු සංවුතා. ආරද්ධ විරියා පහිතත්තා. ආරද්ධ විරියා පහිතත්තා නිච්ඡන් දල්හ පරක්කමා. මේ තමයි පළවෙනි ගාථාව. මෙත්ත චිත්තා කාරුණිකා හෝත සීලේසු සංවුතා
ආරද්ධ විරියා පහිතත්තා නිච්ඡන් දල්ල පරක්කමා. ඊළඟ ගාථාව තමයි පමාදං භයතෝ දිස්වා. පමාදං භයතෝ දිස්වා අප්පමාදං ච khේමතෝ. පමාදං භයතෝ දිස්වා අප්පමාදං ච khේමතෝ. භාවේ තට්ඨංගිකම් මග්ගං. භාවේ තට්ඨංගිකම් මග්ගං පුසන්තා අමතම් පදං. පුස්ස කියන මහරහතන් වහන්සේ වර්තමානයේහි ශාසනික පිරිහීම දේශනා කරලා ඒ දේශනාවේ අවසානයේදී අපිට දීපු අවවාදය දක්වන ගාථා දෙක තමයි මේ තියෙන්නේ. මේකේ අදහස තමයි මෙත්ත චිත්තා. උන්වහන්සේ වර්තමානයේ ඉන්න බෞද්ධයන්ගෙන් සහ බික්කු බික්කුණී කියන මේ සිව්වන පිරිසට මතක් කරන්නේ මෙත්ත චිත්තා. මෛත්‍රී සිත දියුණු කරගන්නට ඕන. භික්ෂූන් වහන්සේලා, බික්කුණීන්, උපාසක උපාසිකාවන් කියන මේ බෞද්ධ ශාසනය, බුද්ධ ශාසනය නියෝජනය කරන හැමෝම මෙත්ත චිත්තා, මෛත්‍රී සිත දියුණු කර ගැනීම කියන පළවෙනි කාරණාව. මෙත්ත චිත්තා හෝත, මෛත්‍රී සිතින් යුතුව වාසය කරන්න කියන අවවාදය තමයි ඒකේ අදහස. ඊළඟට කාරුණිකා හෝත. කාරුණිකා හෝත කියලා කියන්නේ දුක්ඛිත සත්වයන් පිළිබඳව තමන්ගේ සිතෙහි දයාව, අනුකම්පාවෙන් යුතුව වාසය කරන්න කියන එක තමයි ඒකේ අදහස. කාරුණිකා හෝත. තුන්වෙනි කාරණාව තමයි සීලේසු සංවුතා හෝත. සීලේසු කියලා කියන්නේ ගිහි පින්වතුන් නම් පංචශීලෙහි, පැවිදි භික්ෂූන් වහන්සේලා ආදී පිරිස ඒ අයට අදාළ සීලයෙහි සංවුතා හෝත. මනාකොට සීලය ආරක්ෂා කරගනිමින් සිල්වත් වෙන්න කියන එක තමයි තුන්වෙනි අවවාදය. හතරවෙනි එක තමයි පහිතත්තා. පහිතත්තා කියලා කියන්නේ අපේ මනස හැම වෙලාවෙම බාහිර දේවල් වලට යන්නට දෙන්නේ නැතුව නිවන් දකීමම අදහස් කරගෙන නිවනට යවන ලද සිත් ඇතිව ආරද්ධ විරියා ආරම්භන ලද වීරිය ඇතිව නිච්ඡං නිරතුරුවම දල්හ පරක්කමා දැඩි පරාක්‍රමයෙන් යුතුව ජීවත් වෙන්න, කාලය ගත කරන්න කියන එක තමයි මේකේ අදහස. එතකොට කාරණා තුනයි: මෛත්‍රී සිත දියුණු කර ගැනීම, කරුණා සිත දියුණු කර ගැනීම, පාතිමොක්ඛ ආදී සතරවැදෑරුම් වූ සීලයෙන් යුක්ත වීම, දැඩි පරක්කම වීරියෙන් යුක්ත වීම කියන මේ කාරණා හතර තමයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට ඒ රහතන් වහන්සේ වර්තමානයේ ඉන්න අපගෙන් තමයි මේ කාරණා බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මෙහෙම අපේ ජීවිතේ සකස් කරගන්න කියලා තමයි මතක් කරන්නේ. දෙවෙනි ගාථාවේ අදහස තමයි පමාදං බයතෝ දිස්වා. පමාදං කියලා කියන්නේ අකුසල චිත්තුප්පාද 12. අකුසල චිත්තුප්පාද 12 තමයි පමාදං කියලා කියන්නේ. පමාදං බයතෝ දිස්වා. අපේ సంతානය තුල හටගන්න මේ අකුසල චිත්තුප්පාදයන් බය වශයෙන් දැකලා, බියට කාරණා වශයෙන් දැකලා, බය වශයෙන් දැකලා, ඒ වගේම අප්පමාදංච khේමතෝ. අපේ సంతානය තුල හටගන්න කුසල චිත්තුප්පාද 21 තමයි අප්‍රමාදය කියලා කියන්නේ. අපේ సంతානවල හටගන්න කුසල චිත්තුප්පාද 21 තමයි අප්‍රමාදය කියලා කියන්නේ. තවත් විදියකින් කියනවා නම් නිච්ඡං උපට්ඨිතාය සතියා ඒතං අදි වචනං. නිරතුරුවම එළඹ සිටි සිහියට කියනවා අප්‍රමාදය කියලා. මෙන්න මේ අප්‍රමාදය තමයි අපිට තියෙන එකම පිහිට පිළිසරණ වශයෙන් දැකලා
අමතම් පදං පුසන්තා නිර්වාණය අරමුණු කරගනිමින් අට්ඨංගිකම් මග්ගං ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවේත තමන්ගේ චිත්ත සංතානය තුල උපදවා ගැනීම වශයෙන් දියුණු කර ගැනීම වශයෙන් වඩන්න කියන එකයි මේ ගාථාවේ අදහස. එතකොට පුස්ස කියන මහරහතන් වහන්සේ අද පවතින ශාසනික පරිහානිය විස්තර කරලා අවසානයේදී මේ ශාසනික පරිහානිය තවත් වෙන්න කලින් අද බෞද්ධයන්ට මතක් කරන අවවාදය තමයි මේ ගාථාවේ දක්වලා තියෙන්නේ. මේ ගාථා දෙක අපි නිතර දෙවේලේ ප්‍රත්‍යවේක්ෂා කළා අපේ ජීවිතය හැඩගස්වා ගන්නට අපි ටික ටික උනන්දු වෙන්නට ඕන. ඊළඟට අපි පසුගිය දේශනාවේදී කතා කරේ පුරේජාත ප්‍රත්‍ය පිළිබඳව. අද අපිට කතා කරන්නට තියෙන්නේ පච්චාජාත ප්‍රත්‍ය. පච්චාජාත ප්‍රත්‍ය. පච්චාජාත ප්‍රත්‍ය. එතකොට අපි දැන් ප්‍රත්‍ය දේශනාවේදී අපිට මේ ජාත කියන වචනය තියෙන ප්‍රත්‍ය තුනක් හම්බුණා. මුලින්ම හම්බුණා සහජාත. ඊළඟට හම්බුණා පුරේජාත. අද හම්බ වෙනවා පච්චාජාත. මේ විදියට මේ ජාත කියන වචනේ තියෙන ප්‍රත්‍ය තුනක් හම්බ වෙනවා අපිට. සහජාත, පුරේජාත, පච්චාජාත කියලා. එතෙන්දි සහජාත කියලා කියන්නේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න කියන මේ දෙකම එකට හට ගන්නවා කියන අදහසයි සහජාත කියන එකෙන් අපි කතා කරන්නට යෙදුනේ. පුරේජාත කියන එකෙන් කියන්නේ ප්‍රත්‍ය ධර්මය ප්‍රත්‍යෝත්පන්න ධර්මයට කලින් හටගෙන කියන එකයි අදහස. පුරේ කියලා කියන්නේ කලින්, ජාත කියන්නේ හටගත්ත. ප්‍රත්‍යෝත්පන්න ධර්මයට කලින් ප්‍රත්‍ය ධර්මය හටගෙන කියන එකයි පුරේජාත කියන එකෙන් අදහස් කරන්නට යෙදුනේ. එතකොට අද අපිට කතා කරන්නට තියෙන්නේ පච්චාජාත ප්‍රත්‍ය. එතකොට පච්චාජාත කියන එකේ අදහස තමයි පච්චා කියලා කියන්නේ පසුව. ජාත කියලා කියන්නේ හටගත්. පච්චාජාත ප්‍රත්‍ය කියලා කියන්නේ ප්‍රත්‍යෝත්පන්නයට පසුව හටගෙන කලින් හටගත් ධර්මයන්ට උපකාරක ධර්මයට කියනවා පච්චාජාත ප්‍රත්‍ය කියලා. කලින් හටගත් ධර්මයකට පසුව හටගත් ධර්මයක් උපකාර කිරීමට කියනවා පච්චාජාත ප්‍රත්‍ය කියලා. එතකොට මෙතෙන්දී ප්‍රත්‍යෝත්පන්න ධර්මය ප්‍රත්‍ය ධර්මයට කලින් හටගෙන තියෙන්නේ. ප්‍රත්‍ය ධර්මය හටගන්නේ පසුව. එතකොට කලින් හටගත් ධර්මයකට පසුව හටගන්න ධර්මයක් කොහොමද උපකාර කරන්නේ කියන අදහස තේරුම් ගන්නට ඕන. ප්‍රත්‍ය කතාවේදී අපි ප්‍රත්‍ය තුන් වර්ගයක් කතා කරනවා. පළවෙනි එක තමයි ජනක ප්‍රත්‍ය. දෙවෙනි එක තමයි උපත්ථම්බක ප්‍රත්‍ය. තුන්වෙනි එක තමයි ජනක උපත්ථම්බක ප්‍රත්‍ය. මේ විදිහට ප්‍රත්‍ය වර්ග තුනක් තියෙනවා. ජනක ප්‍රත්‍ය කියලා කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයේ හට ගැනීමට ඉපදීමට උපකාරක ප්‍රත්‍යයන්ට කියනවා ජනක ප්‍රත්‍ය කියලා. උපත්ථම්බක ප්‍රත්‍ය කියලා කියන්නේ හටගත් ධර්මයක් ප්‍රබල වීමට පරම්පරා වශයෙන් දිගින් දිගට පැවතීමට උපකාරක ප්‍රත්‍යයන්ට කියනවා උපත්ථම්බක ප්‍රත්‍ය කියලා. ජනක උපත්ථම්බක ප්‍රත්‍ය කියලා කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයේ ඉපදීමට සහ පැවැත්මට කියන මේ දෙකටම උපකාරක ධර්මයන්ට කියනවා
ජනක උපත්ථම්බක ප්‍රත්‍ය කියලා. එතකොට ජනක ප්‍රත්‍යය උපකාර කරන්නේ උප්පාද කියන අවස්ථාවට. උප්පාද අවස්ථාවට ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ගේ හට ගැනීමට උපකාරක ප්‍රත්‍යවලට කියනවා ජනක ප්‍රත්‍ය කියලා. උපත්ථම්බක කියලා කියන්නේ ප්‍රත්‍යෝත්පන්නයේ තිති අවස්ථාවේදී උපකාරක ධර්මයන්ට කියනවා උපත්ථම්බක ප්‍රත්‍ය කියලා. එතකොට උප්පාද තිති කියන මේ දෙකටම ප්‍රත්‍ය වෙනවා නම් එබඳු ප්‍රත්‍යවලට කියනවා ජනක උපත්ථම්බක ප්‍රත්‍ය කියලා. දැන් උදාහරණයක් විදිහට හේතු ප්‍රත්‍යය ගත්තොත් හේතු ප්‍රත්‍යය ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ගේ ඉපදීමට සහ පැවැත්මට කියන දෙකටම ප්‍රත්‍ය වෙනවා. ඒ අනුව හේතු ප්‍රත්‍යය කියන්නේ ජනක උපත්ථම්බක ප්‍රත්‍යයක්. අද කතා කරන මේ පච්චාජාත ප්‍රත්‍ය කියලා කියන එක තිතියට පමණයි උපකාර කරන්නේ. මොකද උප්පාද කියන අවස්ථාව පසු කරලා තියෙන්නේ. එතකොට මේ පච්චාජාත ප්‍රත්‍යය උපත්ථම්බක ප්‍රත්‍යයක්. ප්‍රත්‍යෝත්පන්න ධර්මය උපද්දවන ප්‍රත්‍යයක් නෙවෙයි. ප්‍රත්‍යෝත්පන්න ධර්මය වෙනත් ප්‍රත්‍ය වලින් හටගන්වන ධර්මයක් ප්‍රබල කිරීමට බලවත් වීමට උපකාරක ධර්මයක් තමයි උපත්ථම්බක ප්‍රත්‍යයක් කියලා කියන්නේ. එතකොට මේ පච්චාජාත ප්‍රත්‍ය කියන එක උපත්ථම්බක ප්‍රත්‍යක් යටතේ තමයි සංග්‍රහ කරන්නේ. පච්චාජාත ප්‍රත්‍ය පසුව ප්‍රත්‍ය ධර්මයේ පසුව හටගෙන කලින් හටගත් ධර්මයකට උපකාරක ධර්මයන්ට තමයි පච්චාජාත ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒක හරියට උපමාවකින් කියනව නම් යම්කිසි ගසක් පොළවේ හට ගන්නවා. පොළවේ හටගත් ගසක් අපි මෙහෙම පොළවේ ගසක් හට ගන්නවා. මේ හටගත්ත ගසට මුලින් හටගෙන තියෙන ගසට අපි ජලයවත් කරනවා. ඒ වගේම හිරු එළිය ආදිය ලබා දෙනවා. පොහොර ලබා දෙනවා. එතකොට මේ ගසට ගස කියන එක කලින් හටගෙන තියෙන්නේ. මේ කලින් හටගෙන තියෙන ගසට පසුව ලබා දෙන ජලය, හිරු එළිය, පොහොර වගේ දේවල් නිසා මේ ගස තවත් ප්‍රබලව හට ගන්නවා. ගස දිගින් දිගට හොඳට අතුපතර විහිදිලා ගස වර්ධනය වෙනවා. කලින් තිබුණට වඩා ජලය දැම්මයින් පස්සේ හිරු එළිය, පොහොර ආදිය ගසට ලබා දෙන ගස කලින්ට වඩා ප්‍රබලව වැඩිමක් සහ තියෙන ගස ශක්තිමත් බවට පත් වෙනවා. එතකොට ඒකෙදී මේ ජලය, හිරු එළිය, මේ පොහොර කියන මේ දේවල් පසුව තමයි ලබා දෙන්නේ. එතකොට පච්චාජාත ප්‍රත්‍ය කියලා කියන්නේ මේක තමයි ප්‍රත්‍යෝත්පන්න. ගස කියන එක කලින් හටගෙන තියෙන්නේ. කලින් හටගෙන තියෙන්නේ. මේ ගස කියන එක කලින් හටගෙන තියෙන්නේ. මේ කලින් හටගත්ත ගස බලවත් වීමට සහ තව තවත් විශාල වීමට පසුව උපකාර කරන දේවල් තමයි ජලය, හිරු එළිය, පොහොර වගේ දේවල්. එතකොට අන්න ඒ වගේ කලින් හටගත්ත ධර්මයන් වැඩිවීමට සහ ප්‍රබල වීමට පසුව උපකාරක ධර්මයන්ට තමයි පච්චාජාත ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට ඒකෙදී පච්චාජාත ප්‍රත්‍ය වෙන්නේ පඨම භවංග සිත ආදී පසුව හටගන්න සිත් 85 සහ චෛතසික 52. මේව තමයි ප්‍රත්‍ය වෙන ධර්ම. පඨම භවංග සිතේ පටන් පසුව උපදින සිත් 85 සහ චෛතසික 52 තමයි ප්‍රත්‍ය වෙන ධර්ම. මෙතන අයින් කරපු ධර්ම තමයි අරූපාවචර විපාක චිත්තුප්පාද 4. අරූපාවචර විපාක චිත්තුප්පාද 4 අයින් කරලා තියෙන්නේ මොකද ඒවා අරූප භූමියේ පමණක් හටගන්න නිසා. එතකොට පඨම භවංග සිත ආදී පසුව උපදින සිත් 85 සහ චෛතසික 52 තමයි පච්චාජාත ප්‍රත්‍ය ධර්ම වෙන්නේ. මේවත් මේ පච්චාජාත ප්‍රත්‍ය ලැබෙන්නේ පංචවෝකාර භවයේ පමණයි. පංචවෝකාර භවයේ පමණයි. එතකොට ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ
ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ ඒකජ කාය, ද්විජ කාය, තිජ කාය, චතුජ කාය. මෙන්න මේව තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. එතකොට ඒකජ කාය, ද්විජ කාය, තිජ කාය, චතුජ කාය කියලා කියන්නේ මේ සියල්ලම රූප ධර්ම. රූප කය. එතකොට මෙතන ඒකජ කාය කියලා කියන්නේ කර්මාදී එක ප්‍රත්‍යයකින් විතරක් හටගත්ත රූප ශරීරයට කියනවා ඒකජ කාය කියලා. ද්විජ කාය කියලා කියන්නේ ප්‍රත්‍ය දෙකකින් හටගත්ත රූප සමූහයට කියනවා ද්විජ කාය කියලා. තිජ කාය කියලා කියන්නේ ප්‍රත්‍ය තුනකින් හටගත්ත රූප සමූහයට කියනවා තිජ කාය කියලා. චතුජ කාය කියලා කියන්නේ ප්‍රත්‍ය හතරෙන් හටගත්ත රූපයන්ට කියනවා චතුජ කාය කියලා. එතකොට කලින් හටගෙන තිතියට පැමිණි සියලුම රූපවලට මේ පසුව හටගන්න චිත්තුප්පාදය රූප ධර්මයන් ප්‍රබල වීමට සහ මතුමත්තේ වර්ධනය වීමට උපකාරක කරනවා. එතකොට කලින් හටගෙන තිතියට පැමිණි රූපයන්ගේ බලවත් වීම සඳහා උපකාර කරන පසුව උපදින චිත්තුප්පාද. එහෙම නැත්නම් නාම ධර්මයන්ට තමයි පච්චාජාත ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට මෙතන ඒකජ කාය කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් සත්වයේ උපදිනකොට මුලින්ම ප්‍රතිසන්දි සිතේ උප්පාදයේ සමග හටගන්නේ කර්මජ රූප විතරයි. එතකොට ප්‍රතිසන්දි සිතේ උප්පාදයේ සමග හටගත්ත කර්මජ රූප ටිකට කියනවා ඒකජ කාය කියලා. ඊළඟට තිතියට පැමිණි කර්මජ රූප තිතියටපත් උනයින් පස්සේ ඒ කර්මජ රූප වල තියෙන ඍතුව එහෙම නැත්නම් තේජෝ ධාතුව කියන එක රූප හට ගන්නවා. එතකොට උතුජ රූපත් හටගත්තයින් පස්සේ කර්මජ රූපයි උතුජ රූපයි කියන රූප කොටස් දෙකක් තියෙනවා. ඒ රූප වලට කියනවා ද්විජ කාය කියලා. පඨම භවංග සිත හට ගන්නකොට ඒ පඨම භවංග සිතෙන් චිත්තජ රූප උපද්දවනවා. ඒ වෙලාවේදී කර්මජ රූප, උතුජ රූප, චිත්තජ රූප කියලා රූප කොටස් තුනක් තියෙනවා. ඒ ඊට පස්සේ ආහාර ඒ කියන්නේ හටගත්ත කුඩා දරුවගේ ශරීරයට ආහාර අවශෝෂණය කරගත්තයින් පස්සේ ආහාරජ රූපත් උපදින පටන් ගන්නවා. ආහාරජ රූප උපදින පටන් ගත්තයින් පස්සේ මරණාසන්න මොහොත දක්වාම කර්ම, චිත්ත, උතු, ආහාර කියන මේ ප්‍රත්‍ය හතරෙන්ම හටගන්න රූප අපේ මේ ශරීරය තුල තියෙනවා. ඒවට කියනවා චතුජ කාය කියලා. කෙසේ හෝ මේ ප්‍රත්‍යයෙන් කියන්නේ පසුව උපදින චිත්තුප්පාද කලින් ඉපදිලා තිතියේ පවතින රූප ධර්මයන් බලවත් වීමට උපකාර කරනවා කියන අදහස. ඊළඟට මේකේ ප්‍රත්‍යනීක ධර්ම තමයි ප්‍රත්‍යනීක ධර්ම. ප්‍රත්‍යනීක ධර්ම තමයි සිත් 89යි චෛතසික 52යි බාහිර රූප අසඤ්ඤ සත්ව කර්මජ රූප අසඤ්ඤ සත්ව කර්මජ රූප සිත් 89යි චෛතසික 52යි බාහිර රූපයි අසඤ්ඤ සත්ව කර්මජ රූපයි කියන මෙන්න මේවා කිසිම අවස්ථාවක පච්චාජාත ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. ඊට අමතරව චිත්තුප්පාදය සමග හටගන්න. දැන් අපි නිතරම කියනවා එක సంతානයක එක අවස්ථාවකදී එක චිත්තුප්පාදය හටගන්නේ. මේ චිත්තුප්පාදය සමග හටගන්න චිත්තජ රූප, ඊළඟට ඍතුජ රූප, ආහාරජ රූප, ඊළඟට ප්‍රවෘත්ති කර්මජ රූප සහ ප්‍රතිසන්දි ප්‍රවෘත්ති කර්මජ රූප කියන මෙන්න මේවත් ප්‍රත්‍යනීක වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ ඉපදිලා තිතියට පැමිණිච්ච රූප. ඊළඟට චිත්තුප්පාදය සමග හටගන්න
චිත්තජ රූප, ඍතුජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප ආදියත් ප්‍රත්‍යනීක වෙනවා. එතකොට මේ රූප ටිකත් ප්‍රත්‍යනීක වෙනවා. මේ ධර්ම ටික කිසිම අවස්ථාවක ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. ඒකාන්ත ප්‍රත්‍යනීක ධර්ම. එතකොට මේ තමයි පච්චාජාත ප්‍රත්‍යේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න සහ ප්‍රත්‍යනීක කියන ධර්ම කොටස් තුන. ප්‍රත්‍ය නිර්දේශ වාරයේදී මේක සඳහන් වෙන්නේ පච්චාජාත පච්චයෝති. පච්චාජාත ප්‍රත්‍යයන ප්‍රත්‍ය උද්දේශේ නිर्देशේ මෙසේය. පච්චාජාතා චිත්ත චේතසිකා ධම්මා පුරේජාතස්ස ඉමස්ස කායස්ස පච්චාජාත පච්චේන පච්චයෝ. පච්චාජාතා චිත්ත චේතසිකා ධම්මා කියලා කියන්නේ පසුව හටගන්න සිත් 85 සහ චෛතසික 52. පච්චාජාතා චිත්ත චේතසිකා ධම්මා කියලා කියන්නේ අරූපාවචර විපාක සිත් 4 හැර පසුව උපදින සිත් 85 සහ චෛතසික 52. පච්චාජාතා චිත්ත චේතසිකා ධම්මා. ඒ තමයි ප්‍රත්‍ය. ඊළඟට ප්‍රත්‍යෝත්පන්න තමයි පුරේජාතස්ස ඉමස්ස කායස්ස. පුරේජාතස්ස ඉමස්ස කායස්ස කියලා කියන්නේ චිත්තුප්පාදය හට ගැනීමට කලින් හටගෙන තියෙන සියලුම රූප සමූහය තමයි පුරේජාතස්ස ඉමස්ස කායස්ස. පුරේජාතස්ස කියන්නේ චිත්තුප්පාදයට කලින් හටගත්ත රූප සමූහයට පච්චාජාත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි ඒකේ අදහස. එතකොට පච්චාජාතා චිත්ත චේතසිකා ධම්මා කියලා කියන්නේ පසුව හටගන්න චිත්ත චෛතසික ධර්මයන්. පුරේජාතස්ස ඉමස්ස කායස්ස කියලා කියන්නේ කලින් හටගෙන තියෙන රූප ශරීරයට රූප ධර්මයන්ට පච්චාජාත පච්චේන පච්චයෝ කියන්නේ පච්චාජාත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි. ඊළඟට ගාථාවේ අදහස තමයි පච්චාජාත ඥානජාත චබ්බන්න රංසි බාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං. පච්චාජාත ඥානජාත කියන්නේ පච්චාජාත ප්‍රත්‍ය පිළිබඳව ඥානයෙන් හටගත්තා වූ චබ්බන්න රංසි බාසුරං කියන්නේ ශවණක් ගන බුදුරැස් වලින් බබලමින් වැඩ සිටින සබ්බ දස්සාවෙන් සියලු ධර්මයන් දැකීමට දැන ගැනීමට සමත් සර්වඥතා ඥානයෙන් යුතු සම්බුද්ධං බුදුරජාණන් වහන්සේට අහං මම වන්දාමි වඳිමි පූජයාමි පූජා කරමි කියන අදහසයි. ඒ තමයි පච්චාජාත ප්‍රත්‍ය පිළිබඳව දල අදහස. මේ පිළිබඳව තව තොරතුරු දැනගන්නට ඕන නම් ප ဋ ාණ මහා ප්‍රකරණ සම්ණය ආදී පොත්වල ප්‍රත්‍ය විස්තරය කියන කොටස කියවල තව තොරතුරු දැනගන්නට පුළුවන්. අදට දල අදහසක් තමයි ඉදිරිපත් කරන්න යෙදුනේ. ඊළඟ ප්‍රත්‍ය තමයි ආසේවන ප්‍රත්‍ය. ආසේවන ප්‍රත්‍ය. ඊළඟ ප්‍රත්‍ය තමයි ආසේවන ප්‍රත්‍ය. මේ ආසේවන ප්‍රත්‍ය කියන්නේ පසුව උපදින චිත්තුප්පාදය. පසුව උපදින චිත්තුප්පාදය ප්‍රබල වීමට කලින් චිත්තුප්පාදයට වඩා ප්‍රබල වීමට බලවත් වීමට උපකාර කරන චිත්තුප්පාදයට තමයි ආසේවන ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට කලින් ගත්තයින් පස්සේ පච්චාජාත ප්‍රත්‍ය ගත්තයින් පස්සේ ප්‍රත්‍ය වෙන්නේ චිත්තචෛසික ධර්ම පමණයි. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ රූප ධර්ම පමණයි. මේ ආසේවන ප්‍රත්‍ය ගත්තයින් පස්සේ ප්‍රත්‍ය වෙන්නේ චිත්තචෛසික ධර්ම පමණයි. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ චිත්තචෛතසික ධර්ම පමණයි. එතකොට ඒකේ අනිත් කාරණාව තමයි මේ ආසේවන ප්‍රත්‍ය ලැබෙන්නේ ජවන සිත් අතරේ පමණයි. ආසේවන ප්‍රත්‍ය ලැබෙන්නේ ආසේවන ප්‍රත්‍ය වෙන්නේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ දෙකම ජවන සිත් වල විතරයි. ඒ කියන්නේ බලවත් උත්සාහය සහිතව හටගන්න සිත් අතර විතරයි ආසේවන ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ලැබෙන්නේ. විපාක සිත් වල ආසේවන ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. එතෙන්දී ලෝකෝත්තර විපාක සිත් 4 ජවන කෘත්‍ය කරන ලද නමුත් ආසේවන ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න බවට පත් වෙන්නේ නැහැ. එතකොට ආසේවන ප්‍රත්‍ය කියලා කියන්නේ උපරිපරි උපරූපරි පගුණ භාව වඩනත්තං
උපරි උපරි පගුණ භාව වඩ්ඩ නැත්තං තාම බල වඩ්ඩ නැත්තං තාම බල වඩ්ඩ නැත්තං පරිවාස ගාහාපනං උපරි උපරි පගුණ භාව වඩ්ඩ නැත්තං තාම බල වඩ්ඩ නැත්තං පරිවාස ගාහාපනං කියලා තමයි ආසේවන ප්‍රත්‍ය විස්තර කරනකොට දැක්වෙන්නේ. උපරි උපරි කියලා කියන්නේ පසුව හටගන්න චිත්තුප්පාද පගුණ භාව වඩ්ඩ නැත්තං ප්‍රගුණ භව. ඒ කියන්නේ දැන් අපි මුලින් යම්කිසි ගාථාවක් පාඩම් කරනකොට මුලින්ම පාලි පාඨය පාඩම් කරනකොට ටිකක් අපහසු වෙන්න පුළුවන්. නමුත් කීප සැරයක් පාඩම් කරලා නැවත වතාවක් ඒ පාලි පාඨය පාඩම් කරන්න පටන් ගත්තාම කලින්ට වඩා බොහොම පහසුවෙන් ඒක පාඩම් කරන්න හැකියාව ලැබෙනවා. අන්න ඒ වගේ పూర్ව චිත්තුප්පාදයේ උපකාරය ලබාගෙන පසුව උපදින චිත්තුප්පාදය බොහොම පහසුවෙන් කලින් සිතට වඩා ප්‍රබලව පවත්වා ගැනීම තමයි ප්‍රගුණ බව වඩ්ඩ නැත්තං කියලා කියන්නේ. ප්‍රගුණ බව වැඩිවීම සඳහා. ඒ වගේම තාම බල වඩ්ඩ නැත්තං කලින් චිත්තුප්පාදයට වඩා ශක්තිමත් බව වැඩි කිරීම සඳහා පරිවාස ගාහාපනං පරිවාසක් ගාහාපනං කියන්නේ పూర్ව චිත්තයේ ස්වභාවය පසු සිතට ගන්වන්නා වූ ස්වභාවය තමයි ආසේවන ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ. ඒක උදාහරණයකින් අපි විස්තර කරොත් යම්කිසි බිත්තියක වගේ දෙයක මුලින්ම සායමක් ගන්නවා. මුලින්ම සායමක් ගාලා මේ සායම මතු පිටින් නැවතත් ඒ වර්ණයේම සායම ගන්නවා. මෙන්න මෙහෙම කරනකොට අර කලින් සායම් ගාපු බිත්තියෙම නැවතත් ඒ සායම ආලේප කරොත් ඒ කලින් සායමේ මතු පිටින් කලින්ට වඩා දීප්තිමත් වර්ණයක් ඇති වෙනවා. අන්න ඒ වගේ කලින් චිත්තුප්පාදයේ ස්වභාවය පසු චිත්තුප්පාදයට ගන්වලා කලින් චිත්තුප්පාදයට වඩා පසු චිත්තුප්පාදය ප්‍රබලව හටගන්වන ප්‍රත්‍යයට තමයි ආසේවන ප්‍රත්‍ය කියලා කියන්නේ. තවත් උදාහරණයක් කිව්වොත් යම්කිසි රෙදි කැබැල්ලකට සඳුන් වගේ සුවඳ දේවල් අපි මිශ්‍ර කරොත් ඒ රෙදි කැබැල්ලෙන් සුවඳ හමනවා. එතකොට නැවත ඒ රෙදි කැබැල්ලට අපි සෙන්ට් එකක් වගේ ගත්තොත් යම් රෙදි කැබැල්ලකට නැවත සෙන්ට් එක ගැහුවොත් එහෙම නැත්නම් වෙනත් සඳුන් වගේ එහෙම නැත්නම් කපුරු වගේ දෙයක් නැවත මේව කෙරුවොත් කලින්ට වඩා පසුව ඒ වස්ත්‍රයෙන් වැඩිපුර සුවඳ හමනවා. වැඩිපුර ශක්තිමත්ව ප්‍රබලව සුවඳ හමනවා. වැඩි පැය ගාණක් පවතිනවා. අන්න ඒ වගේ పూర్ව චිත්තුප්පාදයේ ස්වභාවය පසු චිත්තුප්පාදයට ගන්වලා పూర్ව චිත්තුප්පාදයට වඩා ප්‍රබලව ශක්තිමත්ව පසු චිත්තුප්පාදය උපද්දවන ප්‍රත්‍ය ශක්තිය තමයි ආසේවන ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට මේ ආසේවන ප්‍රත්‍ය ලැබෙන්නේ ජවන කෘත්‍ය කරන සිත් අතරේ පමණයි. ජවන කෘත්‍ය කරන සිත් අතරේ පමණයි ආසේවන ප්‍රත්‍ය ලැබෙන්නේ. ආසේවන ප්‍රත්‍යේ ප්‍රත්‍ය ධර්ම තමයි పూర్ව අන්තිම ජවන සහ ඵල ජවන වර්ජිත. අන්තිම ජවනයේ ආසේවන ප්‍රත්‍ය වෙන්නේ නැහැ. අන්තිම ජවනයේ ආසේවන ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඵල චිත්තුප්පාදයට ආසේවන ප්‍රත්‍ය වෙන්නේ නැහැ. කලින් හටගන්න ලෞකික ජවන සිත් 47යි චෛතසික 52යි. මෙන්න මේව තමයි ආසේවන ප්‍රත්‍ය වෙන්නේ. කලින් పూర్ව කලින් ඉපදිච්ච ලෞකික ජවන සිත් 47යි
ඒව යෙදෙන චෛතසික 52යි තමයි ආසේවන ප්‍රත්‍ය වෙන්නේ. ඊළඟට ආසේවන ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න ආසේවන ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ పూర్ව පඨම ජවනය හැර මුලින්ම හටගන්න ජවන චිත්තුප්පාදය ආසේවන ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. මුලින්ම හටගන්න ජවන චිත්තුප්පාදය ආසේවන ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ කිසිම අවස්ථාවක. ඒ වගේම ඵල චිත්තුප්පාදයට ආසේවන ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ කිසිම අවස්ථාවක. ඒ නිසා పూర్ව ජවන චිත්තුප්පාදය සහ ඵල ජවනය අත්හැරලා පසුව උපදින ජවන් සිත් 51යි. ඒවයි යෙදෙන චෛතසික 52යි තමයි ප්‍රත්‍යෝත්පන්න. පසුව උපදින ජවන් සිත් 52යි. ඒවයි යෙදෙන චෛතසික 52යි තමයි ජවන් සිත් 51යි. ඒවයි යෙදෙන චෛතසික 52යි තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. එතකොට ආසේවන ප්‍රත්‍ය වෙන්නේ චිත්ත චෛතසික ධර්ම පමණයි. ඒ වගේම ජවන කෘත්‍යයෙන් උපදින චිත්ත චෛතසික පමණයි. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ ජවන කෘත්‍යයෙන් උපදින චිත්ත චෛතසික පමණයි. එතකොට ආසේවන ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න දෙකම චිත්ත චෛතසික ධර්ම පමණයි. ඊළඟට ප්‍රත්‍යනීක ධර්ම තමයි මුලින්ම හටගන්න කාම ජවන 29. දැන් ජවන සිත සාමාන්‍යයෙන් 7 වතාවක් හටගන්නවා. කලින්ම ඒ කියන්නේ මුල්ම ජවන චිත්තුප්පාද විදියට හටගන්න කාම ජවන 29 ආසේවන ප්‍රත්‍යනීක ධර්මයි. මොකද මුලින්ම හටගන්න ජවන චිත්තුප්පාදයට කලින් ජවන චිත්තුප්පාදයක් නැති නිසා මුල්ම ජවන චිත්තුප්පාදය ආසේවන ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. ආසේවන ප්‍රත්‍ය වෙනවා, ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. ඒ වගේම ආවර්ජන සිත් දෙක පංචද්වාර ආවර්ජන සිත, මනෝද්වාර ආවර්ජන සිත කියන ආවර්ජන සිත් දෙක ආසේවන ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. ඊළඟට විපාක සිත් 36. විපාක සිත් 36. එතකොට කිසිම විපාක චිත්තුප්පාදයක් ආසේවන ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. විපාක සිත් 36 සහ මේ සිත්වල යෙදෙන චෛතසික 52. එතකොට මුලින්ම හටගන්න කාම ජවන චිත්තුප්පාදය ආවර්ජන චිත්තුප්පාද විපාක චිත්තුප්පාද කියන මේවා ආසේවන ප්‍රත්‍යේ උපකාරය නොලබන ධර්ම. ඊළඟට රූප සියල්ල රූප සියල්ල කියලා කියන්නේ චිත්තජ රූප, ප්‍රතිසන්දි කර්මජ රූප, බාහිර රූප, ආහාරජ රූප, උතුජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප කියන මේ රූප කොටස් 7. එතකොට මේව තමයි ආසේවන ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්ම. එතකොට ආසේවන ප්‍රත්‍ය වෙන්නේ ලෞකික ජවන සිත් 47යි. ඒවයි යෙදෙන චෛතසික 52යි. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ මාර්ග සිත් 4 සමග පසුව උපදින ජවන් සිත් 52යි 51යි. ඒවයි යෙදෙන චෛතසික 52යි. ප්‍රත්‍යනීක වෙන්නේ పూర్වයෙහිම උපදින කාම ජවන චිත්තුප්පාද 29, ආවර්ජන සිත් 2යි, විපාක සිත් 36, ඒවයි යෙදෙන චෛතසික 52යි රූපයි තමයි ප්‍රත්‍යනීක වෙන්නේ. එතකොට මෙතන ලෞකික ජවන 47 කිව්වේ ලෞකික කුසල් සිත් 17යි. ලෞකික කුසල් සිත් තියෙනවා 17ක්. ඒ තමයි මහා කුසල් සිත් 8යි, රූපාවචර කුසල් සිත් 5යි, අරූපාවචර කුසල් සිත් 4යි කියන ලෞකික කුසල් සිත් 17යි. ඊළඟට අකුසල සිත් 12යි. අකුසල සිත් 12යි. ඊළඟට ක්‍රියා සිත් 18යි. ක්‍රියා සිත් 18යි. මෙන්න මේ සිත් 47 තමයි මෙතන ලෞකික ජවන සිත් 47 කියලා අරන් තියෙන්නේ. ක්‍රියා සිත් ඔක්කොම 20ක් තියෙනවා. ඒකෙන් මේ ආවර්ජන සිත් දෙක අයින් කරනවා. එතකොට ලෞකික ජවන සිත් 47 කියන්නේ
ලෞකික කුසල් සිත් 17යි අකුසල් සිත් 12යි ක්‍රියා සිත් 18යි කියන මෙන්න මේවා සහ ඒවා යෙදෙන චෛතසික 52. මෙතන ජවන් සිත් 51ක් වෙන්නේ ප්‍රත්‍යෝත්පන්න වලදී ජවන් සිත් 51ක් වෙන්නේ මේකටම මාර්ග සිත් 4 එකතු වෙනවා. මාර්ග සිත් 4 එකතු වෙලා තමයි මෙතන 51ක් වෙන්නේ. මාර්ග සිත් 4 එකතු වෙලා තමයි 51ක් වෙන්නේ. එතකොට ආසේවන ප්‍රත්‍ය වෙන්නේ ලෞකික ජවන චිත්තුප්පාද පමණයි. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ ලෞකික ජවන චිත්තුප්පාද ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ලෝකෝත්තර සිත් වලින් කුසල සිත් මාර්ග චිත්තුප්පාදත් ප්‍රත්‍යෝත්පන්න වෙනවා. එතකොට මේ තමයි ආසේවන ප්‍රත්‍යේ ප්‍රත්‍ය ධර්ම, ප්‍රත්‍යෝත්පන්න ධර්ම සහ ප්‍රත්‍ය නීක ධර්ම. එතකොට ප්‍රත්‍ය වර්ගීකරණය අනුව බැලුවොත් අපි කලින් කතා කරපු පච්චාජාත ප්‍රත්‍ය සංග්‍රහ වෙන්නේ පච්චාජාත ප්‍රත්‍ය වර්ගයට. මේ කතා කරන ආසේවන ප්‍රත්‍ය සංග්‍රහ වෙන්නේ අනන්තර ප්‍රත්‍ය වර්ගයට. ආසේවන ප්‍රත්‍ය සංග්‍රහ වෙන්නේ අනන්තර ප්‍රත්‍ය වර්ගයට. ඊළඟට මේ ආසේවන ප්‍රත්‍ය පිළිබඳව කතා කරන්න තියෙන කාරණාව තමයි ජාතිය. ජාතිය සමාන වෙන්නට ඕන. කුසල සිතක් ප්‍රත්‍ය වෙන්නේ තවත් කුසල සිතකට පමණයි. ඒ වගේම අකුසල සිතක් ප්‍රත්‍ය වෙන්නේ තවත් අකුසල සිතකට පමණයි. ඒ වගේම ක්‍රියාසිතක් ප්‍රත්‍ය වෙන්නේ තවත් ක්‍රියාසිතකට පමණයි. එතකොට ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න කියන මේ දෙකම ජාතියෙන් සමාන වෙන්නට ඕන. ආසේවන ප්‍රත්‍ය ලැබෙන්නේ ජාතියෙන් සමාන සිත් දෙකක් අතර විතරයි. කුසල සිතක් ප්‍රත්‍ය වෙන්නේ කුසල සිතකට පමණයි. අකුසල සිතක් ප්‍රත්‍ය වෙන්නේ අකුසල සිතකට පමණයි. ක්‍රියාසිතක් ප්‍රත්‍ය වෙන්නේ ක්‍රියාසිතකට පමණයි. විපාක සිත් ආසේවන ප්‍රත්‍ය වෙන්නේත් නැහැ, ප්‍රත්‍යෝත්පන්න වෙන්නේත් නැහැ. කුසල අකුසල ක්‍රියාසිත පමණයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ඒ වගේම වේදනාව සමාන වෙන්නට ඕන. සුඛ සහගත සිතක් ප්‍රත්‍ය වෙන්නේ සුඛ සහගත සිතකට පමණයි. දුක්ඛ සහගත සිතක් ප්‍රත්‍ය වෙන්නේ දුක්ඛ සහගත සිතකට පමණයි. උපේක්ඛා සහගත සිතක් ප්‍රත්‍ය වෙන්නේ උපේක්ඛා සහගත සිතකට පමණයි. එතකොට වේදනාව සමාන වෙන්නට ඕන. එතකොට මේ දෙකම සමාන වෙන්නට ඕන ආසේවන ප්‍රත්‍ය කතා කරද්දී. ජාතිය සමාන වෙන්නට ඕන, වේදනාව සමාන වෙන්නට ඕන. අපි ඉදිරියට කතා කරගෙන යනකොට තව කරුණු කතා කරන්නට පුළුවන්. අපි ප්‍රත්‍ය නිර්දේශය මුලින්ම ගත්තොත් ඒකෙදී ආසේවන පච්චයෝති. ආසේවන පච්චයෝ යන ප්‍රත්‍ය උද්දේශයේ නිර්දේශය මෙසේය. මුල්ම වාක්‍යය තමයි පළවෙනි වාක්‍යය තමයි පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං ආසේවන පච්චේන පච්චයෝ. පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං ආසේවන පච්චේන පච්චයෝ. එතකොට මේ ආසේවන ප්‍රත්‍ය කතා කරනකොට හැම වෙලාවෙම මෙහෙම චිත්තුප්පාද දෙකක් ගත්තොත් පළවෙනි සිත තමයි දෙවෙනි සිතට ප්‍රත්‍ය වෙන්නේ. චිත්තුප්පාද තුනක් ගත්තොත් දෙවෙනි සිත තමයි තුන්වෙනි සිතට ප්‍රත්‍ය වෙන්නේ. චිත්තුප්පාද හතරක් ගත්තොත් තුන්වෙනි සිත තමයි හතරවෙනි සිතට ප්‍රත්‍ය වෙන්නේ. එතකොට චිත්තුප්පාද පහක් ගත්තොත් හතරවෙනි චිත්තුප්පාදය තමයි පස්වෙනි චිත්තුප්පාදයට ප්‍රත්‍ය වෙන්නේ. එතකොට ආසේවන ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ දැන් A B කියලා ගත්තයින් පස්සේ A B කියලා ගත්තයින් පස්සේ A කියන සිත B කියන සිතට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට එක ළඟ හටගත්ත චිත්තුප්පාද දෙකක් අතර තමයි ආසේවන ප්‍රත්‍ය වෙන්නේ ප ဋ ාණයට අනුව. ප ဋ ාණ දේශනාවට අනුව ආසේවන ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ සමීපයේ උපදින චිත්තුප්පාද දෙකක් අතරේ පමණයි. සූත්‍ර ක්‍රමයට අනුව සූත්‍ර ක්‍රමයට අනුව
අද උපදින කුසල සිත හෙට උපදින කුසල සිතකට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම මේ භවයේ උපදින කුසල සිත ඊළඟ භවයේ උපදින කුසල සිතකට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා සූත්‍ර ක්‍රමයේ හැටියට. එතකොට ප ဋ ාණයට අනුව හොඳට මතක තියාගන්නට ඕන එක ළඟ උපදින චිත්තුප්පාද දෙකක් අතර තමයි ආසේවන ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. කලින් චිත්තුප්පාදය ආසේවන ප්‍රත්‍ය ඉන් අනතුරුව උපදින චිත්තුප්පාදය තමයි ආසේවන ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. එතකොට පුරිමා කුසල ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං ආසේවන පච්චේන පච්චෝ කියලා කියන්නේ කුසල් සිත් ජවන් වශයෙන් කුසල් සිත් හටගන්න හැම තැනටම මුල් ජවනය පසුව උපදින ජවනයට ආසේවන ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා. චිත්ත වීති ඉගෙන ගත්තයින් පස්සේ සෑම චිත්ත වීතියකම ජවන කෘත්‍යයෙන් කුසල සිතක් උපදින හැම තැනකම මුලින් උපදින කුසල සිත අනතුරුව උපදින කුසල සිතට ආසේවන ප්‍රත්‍යයෙන් උපකාරක වෙනවා. එතකොට පුරිමා කුසල ධම්මා කියලා කියන්නේ මුලින් හටගන්න කුසල චිත්තුප්පාදය. පච්චිමානං කුසලානං ධම්මානං කියන්නේ පසුව හටගන්න කුසල චිත්තුප්පාදයට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ කියන එකයි. දෙවැනි වාක්‍යය තමයි පුරිමා අකුසල ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං ආසේවන පච්චේන පච්චයෝ. එතකොට ඒකෙත් වෙනස මුලින් හටගන්න අකුසල චිත්තුප්පාදය. අකුසල සිත් ඔක්කොම තියෙනවා 12ක්. මුලින් හටගන්න අකුසල චිත්තුප්පාදය පසුව හටගන්න අකුසල චිත්තුප්පාදයට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. ඒකෙදී දැනගන්න ඕන අනිත් කාරණාව තමයි පළවෙනි අකුසල සිත ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ දැන් සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත් අසංකාරික සිත ප්‍රත්‍ය වෙන්නේ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත් අසංකාරික සිතටම පමණයි. දෝමනස්ස සහගත පටිඝ සම්පයුත් අසංකාරික සිත ප්‍රත්‍ය වෙන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුත් අසංකාරික සිතකටම පමණයි. මේ වගේ දැන් අකුසල සිත මෙහෙම 12 ගත්තොත් පළවෙනි සිත ප්‍රත්‍ය වෙන්නේ පළවෙනි සිතට පමණයි. දෙවෙනි අකුසල සිත ප්‍රත්‍ය වෙන්නේ දෙවෙනි අකුසල සිතට පමණයි. තුන්වෙනි අකුසල සිත ප්‍රත්‍ය වෙන්නේ තුන්වෙනි අකුසල සිතට පමණයි. මොකද හේතුව ජවන කෘත්‍ය වශයෙන් හටගන්නේ එක සිතයි. එකම සිත තමයි හත් වතාවක් උපදින්නේ. ඒ නිසා පළවෙනි සිත ජවන කෘත්‍යයෙන් හටගත්තොත් පසුව උපදින සිතුත් පළවෙනි සිතමයි. දෙවෙනි අකුසල සිත ජවන කෘත්‍යයෙන් හටගත්තොත් ඒ චිත්ත වීතිය ඔක්කොම ජවන් දෙවෙනි සිතම තමයි. ඒ නිසා අකුසල සිත් 12 ගත්තාම පළවෙනි අකුසල සිත පළවෙනි අකුසල සිතටමයි ප්‍රත්‍ය වෙන්නේ. දෙවෙනි අකුසල සිත දෙවෙනි අකුසල සිතටමයි ප්‍රත්‍ය වෙන්නේ. ඒ විදිහටත් දැනගන්නට ඕන. එතකොට පුරිමා අකුසල ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං ආසේවන පච්චයෝ ආසේවන පච්චේන පච්චයෝ කියලා කියන්නේ කලින් උපදින අකුසල චිත්තුප්පාදය පසුව උපදින අකුසල චිත්තුප්පාදයට ආසේවන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි. තුන්වෙනි වාක්‍යය තමයි පුරිමා කිරියා අභ්‍යාකතා ධම්මා පච්චිමානං කිරියා අභ්‍යාකතානං ධම්මානං ආසේවන පච්චේන පච්චයෝ. එතකොට කිරියා අභ්‍යාකතා ධම්මා කියලා කියන්නේ ක්‍රියාසිත 18. ඒ තමයි මහා ක්‍රියාසිත 8යි හසිතුප්පාද සිතයි. රූපාවචර ක්‍රියාසිත 5යි අරූපාවචර ක්‍රියාසිත 4යි. මහා ක්‍රියාසිත 8යි හසිතුප්පාදයයි කාමාවචර ක්‍රියාසිත 9යි රූපාවචර ක්‍රියාසිත 5යි අරූපාවචර ක්‍රියාසිත 4යි කියන මෙන්න මේ ක්‍රියා චිත්තුප්පාද 18 තමයි පුරිමා අභ්‍යාකතා ධම්මා කියලා කියන්නේ. එතකොට పూర్වයේ හටගන්න ක්‍රියා චිත්තුප්පාදය අනතුරුව හටගන්න ක්‍රියා චිත්තුප්පාදයට ආසේවන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි ඒකේ අදහස. පුරිමා කිරියා අභ්‍යාකතා ධම්මා කියලා කියන්නේ పూర్ව ක්‍රියා චිත්තුප්පාදය
පච්චිමානං ක්‍රියා අභ්‍යාගතානං ධම්මානං කියන පසුව උපදින ක්‍රියා චිත්ත උපාදයට ප්‍රගුණ බව වැඩිවීමට සහ බලවත්ව හට ගැනීමට ආසේවන පච්චේන පච්චෝගෙන ආසේවන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි ඒකේ අදහස. එතකොට මේ ක්‍රියා චිත්තුප්පාද හටගන්නේ බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ సంతානවල පමණයි. අපේ సంతානවල හටගන්නේ ආවර්ජන සිද්දක විතරයි. මේ ආවර්ජන සිද්දක ආසේවන ප්‍රත්‍ය වෙන්නේ නැහැ, ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. අපේ ජීවිතයට ගැලපුවාම කුසල සහ අකුසල කියන මේ දෙක විතරයි ආසේවන ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න විදියට කටයුතු කරන්නේ. ඊළඟට තව මේ ආසේවන ප්‍රත්‍ය පිළිබඳව දැනගන්න තියෙන කරුණක් තමයි අනුලෝමං ගෝත්‍ර බුස්ස අනුලෝමං ගෝත්‍ර බුස්ස ආසේවන පච්චේන පච්චයෝ අනුලෝම චිත්තුප්පාදය ගෝත්‍ර භූ චිත්තුප්පාදයට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. එතකොට අනුලෝම සිතේ අරමුණ සංඛාර, ගෝත්‍ර භූ සිතේ අරමුණ නිබ්බාන. අනුලෝමං ගෝත්‍ර බුස්ස ආසේවන පච්චේන පච්චයෝ අනුලෝම චිත්තුප්පාදයේ ගෝත්‍ර භූ චිත්තුප්පාදයට ආසේවන ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වේ. එතකොට අනුලෝම සිතේ අරමුණ සංකාර, ගෝත්‍ර භූ සිතේ අරමුණ නිර්වාණය. එතකොට ආරම්මන නානත්වයේ කියන එක ආසේවන ප්‍රත්‍ය වීමට බාධාවක් නැත. ආරම්මන නානත්වයේ කියන එක ආසේවන ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න වීමට බාධාවක් නැති බව තේරුම් ගන්නට ඕන. ඒ වගේම අනුලෝමං වෝදානස්ස ආසේවන පච්චේන පච්චයෝ අනුලෝම සිත වෝදාන සිතට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟ කාරණා තමයි ගෝත්‍ර භූ මග්ගස්ස. ගෝත්‍ර භූ මග්ගස්ස ආසේවන පච්චේන පච්චයෝ ගෝත්‍ර භූ මග්ගස්ස ආසේවන පච්චේන පච්චයෝ ගෝත්‍ර භූ චිත්තුප්පාදය මාර්ග චිත්තුප්පාදයට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. එතකොට ගෝත්‍ර භූ චිත්තුප්පාදය කාමාවචරයි. ගෝත්‍ර භූ චිත්තුප්පාදය කාමාවචරයි. මග්ග චිත්තුප්පාදය ලෝකුත්තරයි. භූමි ભેදය ගෝත්‍ර භූ මග්ගස්ස ආසේවන පච්චේන පච්චයෝ ඒ වගේම වෝදානම් මග්ගස්ස ආසේවන පච්චේන පච්චයෝ කියලා සඳහන් වෙලා තියෙනවා. එතකොට භූමිනානත්වයේ කියන එක ආසේවන ප්‍රත්‍ය වීමට බාධාවක් නැහැ. භූමිනානත්වයේ කියන එක ආසේවන ප්‍රත්‍ය වීමට බාධාවක් නැහැ. කාමාවචර සිතකට ආසේවන ප්‍රත්‍ය වෙන්නත් පුළුවන්. රූපාවචර සිතකට ආසේවන ප්‍රත්‍ය වෙන්නත් පුළුවන්. අරූපාවචර සිතකට ආසේවන ප්‍රත්‍ය වෙන්නත් පුළුවන්. ලෝකෝත්තර සිතකට ආසේවන ප්‍රත්‍ය වෙන්නත් පුළුවන්. රූපාවචර සිතකට පමණයි ආසේවන ප්‍රත්‍ය වෙන්නේ. අරූපාවචර සිතකට පමණයි ආසේවන ප්‍රත්‍ය වෙන්නේ. ලෝකෝත්තර සිත ආසේවන ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ලෝකෝත්තර සිත ආසේවන ප්‍රත්‍ය වෙන්නේ නැහැ. මාර්ග සිත් 4 විතරක් ආසේවන ප්‍රත්‍යෝත්පන්න විතරක් වෙනවා. එතකොට ලෝකෝත්තර සිත් ආසේවන ප්‍රත්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ විදියට භූමිය ભેද වුණාට ඒක ආසේවන ප්‍රත්‍ය වීමට බාධාවක් නැහැ. ආසේවන ප්‍රත්‍ය වීමට සමාන වෙන්නට ඕන ජාතිය සහ වේදනාව කියන දෙක විතරයි. ආරම්මණය වෙනස් වුණත් ආසේවන ප්‍රත්‍ය වීමට බාධාවක් නැහැ. භූමිය වෙනස් වුණත් ආසේවන ප්‍රත්‍ය වීමට බාධාවක් නැහැ. එතකොට ওই කාරණාවත් තේරුම් ගන්නට ඕනේ. එතකොට මෙන්න මේ ආසේවන ප්‍රත්‍ය ශක්තිය නිසා තමයි අපේ මේ මානසික ධර්ම අදට වඩා හෙට දියුණු කරගන්න පුළුවන්. හෙටට වඩා අනිද්දාට දියුණු කරගන්නට පුළුවන්. ඒ වගේම මේ භවයට වඩා ඊළඟ භවයේදී අපේ මානසික ධර්ම දියුණු කරගන්නට පුළුවන්කම තියෙන්නේ
මෙන්න මේ ආසේවන ප්‍රත්‍ය ශක්තිය විද්‍යමාන වෙන නිසා. එතකොට ප්‍රඥාව ගත්තාම සාමාන්‍ය ප්‍රඥාව රූපාවචර බවට දියුණු කරගන්න පුළුවන්, අරූපාවචර බවට දියුණු කරගන්න පුළුවන්, ලෝකෝත්තර බවට දියුණු කරගන්න පුළුවන්. සර්වඥතා ඥානය කියන මට්ටමට පවා ටිකෙන් ටික දියුණු කරලා අපේ මනසේ මට්ටමට ගේන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ ආසේවන ප්‍රත්‍ය නිසා. එතකොට ආසේවන ප්‍රත්‍යේ ගාථාව තමයි ආසේවන ඥානජාත චබ්බන්න රංසි බාසුරං සම්බුද්ධං සබ්බ දස්සාමින් වන්දාමි පූජයාමහං. ආසේවන ඥානජාත කියලා කියන්නේ ආසේවන ප්‍රත්‍ය ඥානයෙන් යුක්ත, ප්‍රත්‍ය ඥානයෙන් හටගත්ත චබ්බන්න රංසි බාසුරං සවනක් ගන බුදුරැස් විහිදුවමින් වැඩ සිටින සබ්බ දස්සාමින් සියලු ධර්මයන් දැනීමට සමත් වන සම්බුද්ධං බුදුරජාණන් වහන්සේට අහං මම වන්දාමි වඳිමි පූජයාමි පුදමි කියන එකයි ගාථාවේ අදහස. එහෙමනම් ආසේවන ප්‍රත්‍ය පිළිබඳව සහ පච්චාජාත ප්‍රත්‍ය පිළිබඳව ධර්ම කාරණා ටික අවසන් කාල වේලාව අනුව මීළඟට තිබෙන්නේ මේ පින්නතුන්ට ප්‍රශ්න ඇසීමට අවස්ථාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අර මේ ආසේවන ප්‍රත්‍ය නියත කියනකොට අර කාමාවචර කුසල් සිත් 29 පළමු ජවන් සිත ගත්තේ නැහැ නේද හාමුදුරනේ? කාමාවචර කුසල් සිත් 29 නෙවෙයි, කාම ජවන සිත් 29. එහෙමයි. කාම ජවන සිත් 29. ඔව් එහෙමයි. කුසල් පමණක් නෙමෙයි එහෙමයි. එතකොට හඳුනන්නේ දැන් මට මේ රූපාවචර චිත්ත රීති ගැන එච්චර මතක නැහැ. දැන් එතෙන්දී ඒ රූපාවචර චිත්ත රීතියක පළමු ජවනය ගන්න නැත්තේ ඒක කාමාවචර ජවනයකින් අර ආසේවනය වෙන නිසාද? හරියටම හරි. ඒ නිසා. ඒ කියන්නේ රූපාවචර ජවන් සිත්වල පළවෙනි ජවනය ඊට කලින් උපදින කාමාවචර සිතේ ආසේවන ප්‍රත්‍ය ලබනව නිතරම. එහෙමයි හාමුදුරනේ. මේ තව ගැටලුවක් හාමුදුරනේ මේ දැන් ආසේවන ප්‍රත්‍ය කියන්නේ දැන් අර දැන් අනන්තර ප්‍රත්‍ය ගත්තාම දර කලින් සිතේ තියෙන වේගයක් ඉතුරු වෙන වේගයක් නිසා ඊළඟ සිත උපදිනවා වගේ. හැබැයි මේ ආසේවන ප්‍රත්‍ය ඉපදීමට නෙමේ, ඒකේ තියෙන කලින් සිතේ ගුණයක් අනික් සිතට දෙන්න වගේ එකක්ද හාමුදුරනේ? එහෙම ස්වභාවයක් තමයි. ඒ කියන්නේ පසුව උපදින චිත්තුප්පාදේ කලින් චිත්තුප්පාදයට වඩා බලය වැඩි කරවන ගතිය තමයි ආසේවන ප්‍රත්‍ය තියෙන්නේ. එතකොට හාමුදුරනේ අර දැන් මට එකපාරට මතක් වුණේ දැන් අර ජවන් සිත්වල ජවන් සිත් 7ක් යනකොට අර අන්තිම ජවනයට එනකොට අර බලවත් බව අඩු වෙනවා කියලා අහලා තියෙනවනේ. ඔව්. අර ඒකට එතකොට ඒ බලපෑම වෙනස් බලපෑමක්ද? ඒකට හේතු හාමුදුරුවෝ. ඒක වෙනස් බලපෑමක්. ඒ බලය අඩු වෙන්නේ භවංගයට සමීප වෙන අර්ථයෙන්. ඒක තමයි. එතකොට ආසේවනය කියන එක කොහොමද ඒක අර ගුණය 7 වෙනි ජවනයට යනවා නේ. 7 වෙනි ජවනයට යනවා. භවංගයට සමීප නිසා ඒ අර්ථයෙන් ටිකක් දුර්වල වෙනවා. එහෙමයි හාමුදුරනේ. එහෙමයි. ඔබ වහන්සේට බොහොම පිං වැටුණා හාමුදුරනේ. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. මට ඇතිවෙච්ච ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ දැන් ආසේවන ප්‍රත්‍ය ගැන කියද්දී සූත්‍ර පිටකේ ප ဋ ාණ ප්‍රකරණයේ අතර වෙනසක් ගැන කිව්වා. ඒ කියන්නේ ප ဋ ාණ ක්‍රමය අනුව පළමු සිත ඊළඟ සිතට ආසේවන ප්‍රත්‍ය වෙනවා කියන එක. ඒක සූත්‍ර පිටකයේදී ඔබ වහන්සේ කිව්වා අද කුසලයේ හෙට කුසලයට හෝ නැත්නම් මේ භවයේ කුසලයේ ඊළඟ භවයේ කුසලයකට හෝ ප්‍රත්‍ය වෙන්න පුළුවන් කියලා. මට එතන පොඩි අපහැදිලි බවක් දැනෙනවා ස්වාමීන් වහන්සේ. මොකද හැමතැනම එකයි කියන එක තමයි මම වැරදි වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මට ඒක පොඩ්ඩක් කරුණාව කරලා පහදලා දෙන්න පුළුවන් නම් ඔබ වහන්සේට බොහොම පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මෑණියෝ. මේ ඒකෙදී ප ဋ ාණේදී සාමාන්‍යයෙන් ගන්නේ ඒ වෙලාවේ හටගන්න වර්තමාන ධර්ම තමයි ප්‍රත්‍යෝත්පන්න හැටියට ගන්නෙ. එතකොට ඒකේ බෙදීමක් තියෙනවා මුක්ඛ ප්‍රත්‍යෝත්පන්න කියලා.
එතකොට ප ဋ ාණයේදී දේශනා කරන්නේ වර්තමාන හටගන්න රූප ධර්ම සහ වර්තමාන චිත්ත චෛතසික වලට ප්‍රත්‍ය වෙන දේවල් දැක්වීම වශයෙන් තමයි ප ဋ ාණ දේශනාව කරලා තියෙන්නේ. දැන් සූත්‍ර පිටකයේදී මෑණියෝ සමහර විට අහලා ඇති දැන් සත්ත බොජ්ජංග වඩනවා කියනවා. එතකොට භාවේති වඩනවා. එතකොට ඒක විස්තර කරලා තියෙනවා ඒකම්පි දිවසම් භාවේති එක දවසක් වඩනවා. ඒකම්පි මාසම් භාවේති එක මාසයක් වඩනවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවනේ යෝහිකෝචි භික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨාන සත්ත වස්සානි භාවේය අවුරුදු 7ක් වඩනවා. එතකොට මේ සූත්‍ර පිටකයේදී ඒක පරියාය දේශනාවක්. එතකොට ඒකෙදී ආසේවනය කියන එක චිත්තක්ෂණ වශයෙන් නෙවෙයි ගන්නෙ. දැන් අද කරන දානමය කුසලය පසුව කරන දානමය කුසලයක් ප්‍රබල වීමට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන මේක ප්‍රත්‍ය ශක්තිය දෙවදෑරුම් විදියට තමයි ඒ දෙකේදී විස්තර කරන්නේ. ප ဋ ාණෙදී කියන්නේ එවලේ හටගන්න චිත්තුප්පාදයට ප්‍රත්‍යවීම. සූත්‍රයේදී හටගන්නේ සූත්‍ර පිටකයේදී දේශනා කළ තියෙන ගොඩක් එහා තියෙන පරියාය ක්‍රමයකින් තමයි ඒක දක්වලා තියෙන්නේ. හොඳයි. පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. බොහොම පිං තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සමහර මට ගැටලුවක් වුණේ එකක් තියෙන එකක් අර මුල්ම රවින් මහත්තයාගේ ප්‍රශ්නේ මේ පව උණපුරුණ එකක්. දැන් අපි චිත්ත වීජයක් ගත්තම ජවන චිත්තවල සමහරවිට හතරවෙනි සිතෙන් පස්සේ අර විශාල කියන්නේ ඒකේ තියෙන ශක්තියනේ අඩු වෙලා තියෙන්නේ. නමුත් ඒ චිත්තෝපාදිකෝදී පත්තේ ගුණය තමයි වැඩි වෙන්නේ. එහෙම නේද සමහර? එතකොට ඒකෙදි සාමාන්‍යයෙන් විස්තර කරන්නේ දැන් ජවන සිත් ගත්තයින් පස්සේ සාමාන්‍යයෙන් කාමාවචර ජවන සිතක් ගත්තාම 7 වාරයක් උපදිනවා කියනවා. එතෙන්දි පළවෙනි ජවන සිතේ ඉඳලා 4 වෙනි ජවනය දක්වා බලය එන්න වැඩි වෙනවා කියනවා. එතකොට 5 වෙනි ජවනයේ ඉඳලා පස්සේදී හටගන්න 7 වෙනි ජවනය දක්වා භවංගයට ආසන්න වෙන නිසා භවංගයට ආසන්න වෙන අර්ථයෙන් තමයි දුර්වල වෙනවා කියන්නේ. එහෙම නැතුව ආසේවන ප්‍රත්‍ය නොලැබීමේ හේතුවක් නිසා නෙවෙයි. ඒක කාරණා දෙකක්. තත්ත්වයෙන් අපහැදිලිව සංසාරික කාරණා සමතරේ ඉස්සෙල්ලා කතා කරමු ඕනගේ ප්‍රශ්න වගේ ප්‍රශ්නයක් වහන්සේ කතරෙන්ද සඳහන් කරා ආසේවන ප්‍රත්‍ය වෙන්නේ සූත්‍ර පිටකයේ තමයි භූමි භාගය කියලා. නමුත් දැන් අවසානයේ ස්වාමීන් අර ආසේවන ප්‍රත්‍ය වෙන්නේ සූත්‍ර ක්‍රමය අනුව තමයි භූමි විපර්යාසයක් තියෙන්නේ. නෑ මහත්තයා ඒක ප ဋ ාණ ක්‍රමයට අනුවත් ඒක තියෙනවා. ඒ කියන්නේ ඒ කරුණු සූත්‍රයට අදාළ නෑ. සූත්‍රයට අදාළව මම එක තැනක විතරයි කිව්වේ. අර චිත්තුප්පාද දෙකක් අතර කියන තැන තමයි සූත්‍ර පිටකේ සම්බන්ධ කරේ. අනිත් හැමතැනම කියපු සියලු කරුණු ප ဋ ාණයට සම්බන්ධ කරුණු. භූමි ભેදයත් ප ဋ ාණයට අදාළව තමයි කිව්වේ. කියන්නේ කාමාවචරෝ ධම්මෝ රූපාවචරස්ස ධම්මස්ස ආසේවන පච්චේන පච්චයෝ. ඊළඟට කාමාවචරෝ ධම්මෝ අරූපාවචරස්ස ධම්මස්ස ආසේවන පච්චේන පච්චයෝ. කාමාවචරෝ ධම්මෝ ලෝකුත්තරස්ස ධම්මස්ස ආසේවන පච්චේන පච්චයෝ කියලා දුක ප ဋ ාණය. ප ဋ ාණප්පකරණයේ 3 වෙනි පොතේ 2 වෙනි පොතේ දුක ප ဋ ාණවල පිට්ඨි දුක මාතිකාවල කාමාවචර රූපාවචර කියන දුක වල පඤ්ඤාවාරයේ විස්තර සඳහන් වෙනවා. තව කපස්සක් තමයි මේකට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි අර කොහොමද සම්බන්ධ කරලා අපේ මේ තේර කතාවද සංසේ ඒකේ 978 වෙනි ගාථාවේ සමාන වෙන සෝනස් දෙවෙනි පදයේ උපේවා හොති අඤ්ඤමඤ්ඤං පකපාව. එතකොට සෝනස් එතන දැන් අර අපි අර පදේ කවදා සිටිනේ අර චිත්තුප්පාදයට සම්පේකලා මේ තේර ගාථාවල අර මෙතන තියෙන අඤ්ඤමඤ්ඤ කියන සමනස එතකොට මේ අඤ්ඤමඤ්ඤ පත්තේ සම්බන්ධතාවයක් තියෙනවද? නෑ මහත්වයා. එතන කියන්නේ දැන් ඒ පුස්ස කියන මහරහතන් වහන්සේ එදාට සාපේක්ෂව අනාගතය කිව්ව අද. එතකොට අද පවතින ශාසනික තත්ත්වයේ විස්තර කරා උන්වහන්සේ විස්තර කළා. අද ඉන්න අපිට අවවාදයක් දෙනවා පුරා ආගච්ඡතේ ඒතං අනාගතං මහබ්බයං. එතකොට මම මේ දේශනා කරපු අනාගත බය පැමිණෙන්න කලින් පැමිණුණත් ඒක තව වැඩි වෙන්න කලින්
සුබ්බචා හෝත සකිලා අඤ්ඤමඤ්ඤං සගාරවා. එතකොට ඒ ගාථා මං කිව්වේ නැහැ. සුබ්බචා හෝත සකිලා අඤ්ඤමඤ්ඤං සගාරවා. එතන අඤ්ඤමඤ්ඤං කියලා කියන්නේ ඔවුනොවුන්ට. එතකොට දැන් භික්ෂූන් වහන්සේලා ගත්තොත් ඔවුනොවුන් අතරේ බොහොම ගරුත්වයෙන් කතා කරනකොට වැඩිහිටියෙන් නම් වන්දනා කරගෙන ස්වාමීන් වහන්සේ කියලා කතා කරනවා. එතකොට ගිහි පින්වතුන් නම් අගෞරව කරන්නේ නැතුව උපාසක මහත්මයා මෑණි කෙනෙක් නම් මෑණියෝ කියලා ඔවුනොවුන්ට ඒ කියන්නේ පුද්ගල වශයෙන් තමයි ඔවුනොවුන්ට ගරු කරන්න කියන එක තමයි අඤ්ඤමඤ්ඤං සගාරවා කියන්නේ. අඤ්ඤමඤ්ඤං කියන්නේ එකෙක් අනිකාට, සගාරවා කියන්නේ ගෞරව සහිතව මේ ගෞරව සහිතව sannivedana සම්බන්ධතා කටයුතු සිද්ධ කරන්න කියන කාරණාව කියන්නේ. සුබ්බචා හෝත කියලා කියන්නේ, සුබ්බච කියලා කියන්නේ යමක් කියන්න පහසු වෙන්නේ. කියන්නේ දැන් අපේ සමහරුන්ට මොකක් හරි කරුණක් කියන්න බෑනේ, ටක් ගාලා ගැටෙනවනේ. එහෙම නැතුව යම් කිසි අඩුපාඩුවක් පහසුවෙන් පෙන්නලා දෙන. ඒ වගේම යම් කිසි කාරණාවක් කියන්න පහසු සුවච ගුණයෙන් යුක්ත වෙන්න කියන එකයි. සකිලා කියන්නේ මුදු වචන කතා කරන්නේ. ඒ කියන්නේ සැරපරුස කතා කරන්නේ නැතුව කරුණාවෙන් මෛත්‍රියෙන් මුදු වචන කතා කරන්න කියන එක තමයි සකිලා කියන්නේ. ඒ ගාථාව මම කිව්වේ නැහැ. ඒ ගාථාවේ අදහස අඤ්ඤමඤ්ඤං කියන්නේ චිත්තුප්පාද නෙමෙයි, සම්මුතියේ එකෙක් අනිකාට කියන එකයි. අපෝපි සම්පෝපි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ආසේවන ප්‍රත්‍යයේදී මේ සත්‍යනික කොටසේදී මේ පළවෙනි ජවනයේදී කාම ජවන 29 විතරක් ගන්නේ සානස ක්‍රියා 18 අපේ මහත්මයා එතන අපි කිව්වේ කාම ජවන 29. දැන් ජවන සිතක් ගත්තාම සාමාන්‍යයෙන් 7 වතාවක් උපදිනවා. ඒකේ මුල්ම ජවන වශයෙන් උපදින පළවෙනි ජවන චිත්තුප්පාද 29 තමයි අපි ගන්නෑ කිව්වේ. මෙතන මහත්ය ක්‍රියාසිතුත් තියෙනවා. දැන් මේ කාම ජවන් 29 කිව්වේ අකුසල සිත් 12යි, ඊට පස්සේ මහා කුසල සිත් 8යි, ඊට පස්සේ මහා ක්‍රියාසිත 8යි, හසිතුප්පාදයයි. එතකොට මේ සිත් 9 මහත්මයා ක්‍රියාසිත. එතකොට ක්‍රියාසිතුන් 9ක් ඇතුළත් වෙනවා. කාම ජවන් 29 කිව්වේ අකුසල සිත් 12යි, මහා කුසල සිත් 8යි, මහා ක්‍රියාසිත 8යි, සෝමනස්ස සහගත හසිතුප්පාද සිතයි කියන සිත් 29. අපි එලා 47ක් පස්තියේදී කොටසදී 47ක් ගන්න සංඛ්‍යා 47 මෙතන ගන්න බැරි ඒ කියලා. හරි මහත්මයා, ඒක පැහැදිලි කරන්නම්. දැන් අපි ආසේවන ප්‍රත්‍යවලදී 47ක් කිව්වා. ලෞකික ජවන 47. එතකොට මේ 47 කියලා කියන්නේ අකුසල සිත් 12යි, මහා කුසල සිත් 8යි, මහා ක්‍රියා සිත් 8යි, හසිතුප්පාදයයි. මේ කාම ජවන් 29යි. ඊට පස්සේ මහග්ගත සිත්, මහග්ගත කුසල සිත්, මහග්ගත කුසල සිත් 9යි. කුසල සිත් 9 කියලා කියන්නේ රූපාවචර 5යි, අරූපාවචර 4යි. ඊට පස්සේ මහග්ගත ක්‍රියාසිත 9යි. ඒත් රූපාවචර ක්‍රියා 5යි, අරූපාවචර ක්‍රියා 4යි. එතකොට මෙන්න මේ ලෞකික ජවන 47 තමයි ප්‍රත්‍ය විදියට ගත්තේ. එතකොට අපේ මහත්මයා අහන්නේ මෙන්න මේ ටික මේ අර ප්‍රත්‍යනීකවලදී අයින් කරේ නැත්තේ මොකද කියලා. ඒකට උත්තරේ තමයි මහත්මයා මේ මහග්ගත සිත් කියන ඒවා හටගන්නේ මෙහෙමයි. භවංග චලන, භවංග උපච්ඡේද, මනෝද්වාර ආවජ්ජන, පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභු, ඊට පස්සේ ධානසිත. ඊට පස්සේ ආදිකම්මික වීතියක් නම් ධානයෙන් පස්සේ භවංග සිත. එතකොට මහත්මයා අර මහග්ගත කුසල සිත් 9යි, මහග්ගත ක්‍රියාසිත 9යි, ඊට අමතරව ඒ සිත් 18ම, ඒ කියන්නේ මහග්ගත සිත් 18යි, කුසල සිත් 9යි, ක්‍රියාසිත 9යි. මේ 18ම හටගන්නේ මෙන්න මේ අවස්ථාවේදී. මේ එක උදාහරණයක් විතරයි. එතකොට මේ සිත හැම වෙලාවෙම මේ කාමාවචර සිතෙන් පස්සේ තමයි මහත්මයා හටගන්නේ. එතකොට මේ සිතට හැම වෙලාවෙම මේ කාමාවචර සිත ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා.
මේ සිත ආසේවන ප්‍රත්‍ය නොලබලා හටගන්න අවස්ථාවක් නැති නිසා තමයි ප්‍රත්‍යනීක වලට ඇතුළත් කරේ නැත්තේ ඒ මහග්ගත සිත් 18 සම්බන්ධව. ඊළඟට මාර්ග සිත් 4 ප්‍රත්‍යනීක වලට ගන්න නැත්තේ හේතුව තමයි මාර්ග වීතියක් ගත්තොත් භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාරාවජ්ජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රබු ඊට පස්සේ මග්ග සකදාගාමි අනාගාමී නම් මේ වෝදාන මග්ග ඊළඟට ඵල දෙකක් හෝ තුනක් ඇති වෙලා ඊළඟට භවංග. එතකොට මේ මාර්ග සිතත් මහත්මේ හැම වෙලාවෙම ගෝත්‍ර භූ සිතට පසුව හෝ වෝදාන සිතට පසුව තමයි මාර්ග සිත් 4ම ඇති වෙන්නේ. ඒ නිසා මාර්ග සිත් 4 හැම වෙලාවෙම මේ කාමාවචර සිත්වල ආසේවන ප්‍රත්‍ය ලබන හින්දා තමයි ඒව ප්‍රත්‍යනීක වලට ගන්න නැත්තේ. මම සරණයි අපේ හැමෝටම දැන් අපි ආසේවන ප්‍රත්‍ය ගත්තාම එහි ප්‍රත්‍ය ශක්තිය ලැබෙන්නේ අන්තර වූ ඊළඟ සිතට. නමුත් අපි පච්චාජාත ප්‍රත්‍ය ගත්තාම එතන කියවෙන්නේ ඉමස්ස කායස්ස කියන. එතකොට එතනදී මේ මුළු ශරීරයටම කිව්වම එතන තියෙන මුළු රූප ගොඩටම. දැන් උදාහරණයකට චිත්ත වීතියේ කැටියට ගත්තොත් තී අවස්ථාවෙත් න අවස්ථාවෙත් ද අවස්ථාවෙත් ආදී වශයෙන් ඒ හැම කාල ඒකකයක් තුළදීම රූප ඇති වෙනවා. එතකොට එතනදී පච්චාජාත ප්‍රත්‍ය කියන එක ඒ ඇති වෙන සියලුම රූපවලට පච්චාජාත ප්‍රත්‍ය වර්තමාන සිත මගින් ලබා දෙනවා කියන එක අර්ථ වෙන්නේ. හරියටම හරි මහත්මයා. එතකොට එතනදී කොපමණකට කලින් ඉපදිච්ච රූපද කියලා යම් කිසි නිර්ණයක් තියෙනවා. ඒ පිළිබඳව මහත්මයා ආචාර්යවාද කීපයක් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් ගත්තහම වර්තමාන ඒ කියන්නේ චිත්තුප්පාදයක් හට ගන්නකොට අපි හිතමුකෝ මග්ග චිත්තුප්පාදය කියලා. මග්ග චිත්තුප්පාදය හට ගන්නකොට ඊට කලින් හටගෙන තිති අවස්ථාවේ යම් රූප කොටසක් තියෙනනම් ඒ තිති අවස්ථාවේ පවතින සියලුම රූපවලට මග්ග චිත්තුප්පාදයේ පච්චාජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ විදිහට තේරුම් ඒ කියන්නේ භංග අවස්ථාවේදී ගන්නේ නැහැ කියනවා නම් අපිට තර්ක කරන්න පුළුවන්. රූපය භංග අවස්ථාවේදී ප්‍රත්‍ය වෙන්නේ නැහැ මහත්මයා. වෙන්නේ නැහැ කියලා ගන්න. හරි. මොකද රූපේ ඔව් භංගයට වෙනම ප්‍රත්‍ය ශක්තියක් අවශ්‍ය නැති නිසා. හරි. ඒ පිළිබඳව ආචාර්යවාද කිහිපයක් තියෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි. මගේ ප්‍රශ්නේ තමයි මේ පංචද්වාරික චිත්ත වීතිවල ජවන සිත් හට ගන්නවනේ. ඒකට පංචද්වාරයෙන් අපිට ලැබෙන්නේ විපාක සිත් ඔක්කොම ඒ ජවන සිත් කුසල් ඒ වගේ තියෙන ආසේවන ශක්තිය. ජවන කුසල් සහ කුසල් ඒ පංචද්වාරික චිත්ත වීති. පංචද්වාරික චිත්ත වීතිවල මහත්මයා විපාක සිත් විතරක් නෙවෙයි හටගන්නේ කුසල කුසල සිතුත් හට ගන්නවා. ඔද චක්කු විඥාන සිත කියලා කියන්නේ විපාක සිතන්. එහෙම හරි. චක්කු විඥාන සිත විපාක සිතක්. මේ ආසේවන ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ ජවන කෘත්‍යයෙන් හටගන්න සිත් අතරේ පමණයි. එතකොට විපාක සිත් වල මේ ආසේවන ප්‍රත්‍ය හටගන්නේ කියලා. ඒ කියන්නේ විපාක සිත් වල තියෙන ඒ කියන්නේ මේ මහා විපාක වගේ. විපාක සිත් සියල්ලම සාමාන්‍ය විපාක සිත් සියල්ලම තියෙනවා. ඒ කියන්නේ කාමේ තේවීස පාකානි කාමාවචර විපාක සිත් 23යි, රූපාවචර විපාක සිත් 5යි, අරූපාවචර විපාක සිත් 4යි, ලෝකෝත්තර විපාක සිත් 4යි, චත්තින්සේව විපාකානි විපාක සිත් ඔක්කොම තියෙනවා 36ක්. මේ විපාක චිත්තුප්පාද 36ම ආසේවන ප්‍රත්‍ය වෙන්නෙත් නැහැ, ප්‍රත්‍යෝත්පන්න වෙන්නෙත් නැහැ. තේරෙනවා ස්වාමීන් වහන්සේ. මගේ තව ප්‍රශ්නයක් තියෙනවා පසුගිය දේශනාවට සම්බන්ධ එකක්. ඒකේ ඔබ වහන්සේ කිව්වා මේ පුරේ ජාත ප්‍රත්‍යකයේ චක්කායතනං චක්කු විඥානං ධාතුයතං සම්පත්ත කාණං ච ධම්මානං පුරේ ජාත පත්‍යේන පත්‍යෝ කියන එකේ වහන්සේ චිත්ත වීතියක් පෙන්වන්නේ අතීත භවංග චලන උපත්‍යද කියලා. ඒකේ දැන් අපි ඕක මරණාසන්න චිත්ත වීතියක් හැටියට සැලකුවොත් චිත්ත චුතිසිතේලා සිත් 17කට කලින් ඔක්කොම කර්මජ චිත්ත ඔක්කොම මේ කර්මජ රූප ඔක්කොම නවතිනවනේ. එතකොට එතන තියනවාද වස්තුවක්?
අපේ මහත්මයා මේ ජාත වෙන්නේ. අපේ මහත්මයා කර්මජ රූප නවතිනවා කියන්නේ කර්මජ රූපයන්ගේ ඉපදීමයි නවතින්නේ. කලින් හටගත්ත රූප ටික තවම තියෙනවා. ඔයතන ඒක පත්‍ය දුර්වලයි නේද? දුර්වලයි. මරණාසන්න ඒ වස්තුව දුර්වලයි. දුර්වලයි කියන්න පුළුවන්. ඒ වෙලාවෙන් හටගන්න මේ ප්‍රතිසන්දියක් හටගන්න පුළුවන්ද ඒ දුර්වල අවස්ථාව? මරණාසන්න චිත්ත වීති ගත්තයින් පස්සේ ප්‍රතිසන්දිය හටගන්නේ ඊළඟ භවයේ. ඒ කියන්නේ මරණාසන්න චිත්ත වීති වලින් පස්සේ තමයි ප්‍රතිසන්දිය හටගන්නේ. ඔය එක හරි. ඒකෝට ඒක බලපාන එතනින් ගන්න ජවන් සිත්වල ගන්න කර්මයට අනුවනේ. මරණාසන්න චිත්ත වීතියේ ජවන් සිත් වලින් ගන්න කර්මයට අනුව කර්මයට හරි කර්ම ගතියට හරි මරණාසන්න අවස්ථාවේ ඉදිරිපත් වන කර්මයට අනුව. ඒක ශක්තිමත් ශක්තිය කියන්නේ මනුගේ පත්‍ය දුර්වල වෙන නිසා මේ වෙලාවේ ප්‍රතිසන්දියක් හට ගන්න තරම් මේක ප්‍රබලයි. මෙහෙමයි. දැන් මරණාසන්න චිත්ත වීතියක් ගත්තයින් පස්සේ දැන් චක්කුද්්වාරික වීතියක් ගත්තයින් පස්සේ මෙහෙම අතීත භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර ආවජ්ජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්තීරණ ඊළඟට වොත්තපන ජවන ඊට පස්සේ ඕනනම් චුතිසිත ඇති වෙන්න පුළුවන්. ජවනයේට අනතුරුව චුතිසිත ඇති වෙන්නත් පුළුවන්. ජවනයේට පස්සේ තදාරම්මල වෙලා ඊට අනතුරුව චුතිසිත ඇති වෙන්නත් පුළුවන්. එතකොට මරණාසන්න ජවනය කියන්නේ මේක. එතකොට මේ සිතට අරමුණු වෙන්නේ කර්මය හරි කර්ම නිමිත්ත හරි ගති නිමිත්ත හරි මේ තුනක් අරමුණු වෙනවා. එතකොට ඊළඟ ජීවිතයේ ප්‍රතිසන්දිය උපද්දවන්නේ මේ සිත් වලින් නෙවෙයි. මීට ගොඩක් කලින් හටගත්ත කර්මයකින් තමයි උපද්දවන්නේ. මේ කර්මය කියන එක දැන් උදාහරණයක් විදියට මම මේ අවස්ථාවේ දානයක් දෙනවා කියමුකෝ. මම මේ අවස්ථාවේ රුවන්වැලි සෑයට මල් ටිකක් පූජා කරනවා. එතකොට මේ මල් පූජා කරන වෙලාවේ මේ අවස්ථාවේ මගේ సంతානයේ හටගන්න කර්මය ප්‍රබල කර්මයක්. එතකොට මං තව අවුරුදු කීපකින් මරණාසන්න අවස්ථාවේදී අද කරපු මල් පූජාමය කුසලය මට මරණාසන්න ජවන් වලට අරමුණු වෙනවා. එතකොට එතෙන්දී ඊළඟ ප්‍රතිසන්දිය හටගන්නේ මේ මරණාසන්න සිත් වලින් නෙවෙයි අද හටගත්ත කුසල කර්මයෙන්. ඒක පැහැදිලි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. මගේ ප්‍රශ්නය මරණාසන්න චිත්ත වීතියට සම්බන්ධවයි. එතනදී අර මේ චිත්ත වීතියේ එක සිතට කලින් තිබිච්ච වස්තු රූපය ප්‍රත්‍ය වෙනවා කිව්වා ස්වාමීන් වහන්සේ. නමුත් චුතිසිතට වෙනස් වෙනවා කියලා කිව්වා. චුතිසිතට ඊට කලින් තිබ්බ වස්තුව නෙමෙයි වෙනස් විදිහක් කිව්වා. මට ඒක පැහැදිලි කරන්න පුළුවන් දෙයක්. හොඳ ප්‍රශ්නයක් මෑනියෝ. හොඳ ප්‍රශ්නයක්. මම එතෙන්දි කිව්වේ දැන් සාමාන්‍යයෙන් ප්‍රතිසන්දි සිත ගත්තාම මේ ප්‍රතිසන්දි සිතට වස්තුව වෙන්නේ ඒ සමග හටගන්න සහජාත වස්තු රූපය. එතකොට පංචවෝකාර භවයේ ප්‍රතිසන්දි සිත හටගන්නේ ඒ සමගම හටගත්ත වස්තු රූපය ඇසුරු කරගෙන. ඊළඟට ප්‍රවෘත්ති කාලේ හටගන්න සිත් සම්බන්ධව තමයි මම කිව්වේ දැන් මේ B කියන සිත නම් ඒ සිත ඇසුරු කරන්නේ ඒ සිත සමග හටගත්ත වස්තු රූපය. B කියන සිත ඇසුරු කරන්නේ ඒ කියන සිත සමග හටගත්ත වස්තු රූපය. මේ ප්‍රවෘත්ති කාලයේදී මරණාසන්න අවස්ථාවේදී මෑනියෝ මම චුතිසිතට පමණක් නෙවෙයි කිව්වේ චුතිසිතේ ඉඳලා සිත් 17ක් යනකම් චුතිසිතේ ඉඳලා පිටිපස්සට ගණන් කරගෙන ආවයින් පස්සේ 17 වෙනි සිතේදී තමයි අන්තිම කර්මජ රූප හටගන්නේ. එතකොට මේ 17 වෙනි සිත සමග හටගන්න හදේ වස්තු ආදී වස්තු රූප තමයි ඉතුරු සියලු සිත් ඇසුරු කරන්නේ. ඒ කියන්නේ චුතිසිත දැන් මෙහෙම චුතිසිත
මේ චුතිසිත නම් මේ සිතේ ඉඳලා 1 2 3 4 5 6 7 8 9 කියලා පිටිපස්සට ගණන් කරගෙන එනවා. පිටිපස්සට ගණන් කරගෙන එනකොට 17 වෙනි සිතේ උප්පාද අවස්ථාවේ තමයි අන්තිම කර්මජ රූප ටික හටගන්නේ. එතකොට මෙතනින් පස්සේ නැවත කර්මජ රූප හටගන්නේ නැහැ ඒ ශරීරය තුල. එතකොට මේ සිත් සියල්ලම හටගන්නේ මේ 17 වෙනි සිත සමග හටගෙන තితి අවස්ථාවේ පවතින වස්තු රූප. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක වැටහුණා. මගේ අනිත් ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ දැන් ඕනෑම චිත්ත වීතියකදී තදාරම්මන සිත් ඇති වෙනකොට ඒකේ අරමුණ අර ජවන සිත්වල අරමුණමද? අනිවාර්යෙන්ම තදාරම්මන සිත් හට ගන්නව නම් ඒකේ අරමුණ ජවණයෙන් ගත්ත අරමුණමයි. තදාරම්මන කියන්නේම ඒ නිසා ජවණයෙන් ගත්ත අරමුණම ගන්න හින්දා තමයි තදාරම්මන කියන වචනේ කියන්නේම. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මට පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා මරණාසන්න චිත්ත වීතියේදී දැන් තදාරම්මන ඇති වෙලා සමහර මරණාසන්න චිත්ත වීතිවලදී භවාංගයට යනවනේ. ගිහිල්ලානේ ආයි ප්‍රතිසන්දිය ඇති වෙන්නේ. ප්‍රතිසන්දිය නෙමෙයි චුතිසිත. ඒ කියන්නේ තදාරම්මණයෙන් පස්සේ භවංගේ ඊට පස්සේ චුතිසිත. එතනදී චුතිසිත කියන්නේ මොකක්ද ස්වාමීන් වහන්සේ? එතකොට මොකක්ද මේ දැන් තදාරම්මන සිත ඇවිල්ලා විපාක සිත අර අපි කතා කරපු විපාක සිත වලින් එකක්. ඒ අවස්ථාවේ තිබ්බ වර්මුණත් එක්ක එතකොට භවංග කියෝතින් භවංග කියන්නේ ඒ භවයේදී ඇතිවෙච්ච ප්‍රතිසන්දි සිතමයි ඒකත් විපාක සිත. ඒක නැවත මාරු වෙන්නේ චුතිසිත වශයෙන් මොන සිතකද? චුතිසිත කියන්නේත් මෑනියෝ අර කලින් කියන සිත්ම තමයි. කියන්නේ මහා විපාක සිත් 8යි සම්තීරණ සිත් 2යි. මේකට කියනවා අහේතුක පටිසන්ධි යුගලය කියලා. මහා විපාක සිත් 8යි සම්තීරණ උපේක්ඛා සහගත සම්තීරණ සිත් 2යි කාම පටිසන්ධි 10යි ඊළඟට රූපාවචර පටිසන්ධි 5යි අරූපාවචර පටිසන්ධි 4යි ඔක්කොම තියෙනවා ප්‍රතිසන්ධි කෘත්‍ය කරන සිත් 19ක්. එතකොට මේ සිත් 19න් දැන් උදාහරණයක් විදිහට මේ ස්වාමින් වහන්සේ ප්‍රතිසන්ධිය ලබාගෙන තියෙන්නේ සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංකාරික සිතකින් කියමුකෝ. එතකොට මම අපවත් වෙනකොට ඒ සිතම තමයි චුතිසිත විදියට හටගන්නේ. එක භවයක ප්‍රතිසන්දි භවංග චුති කියන කෘත්‍ය තුන කරන්නේ එකම සිතකින්. එක භවයක ප්‍රතිසන්දි භවංග චුති කියන කෘත්‍ය තුනම සිද්ධ කරන්නේ එකම සිතකින්. එකම අරමුණත් එකමද? අරමුණත් එකයි. අරමුණේ කාලය වෙනස් වෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී. ධර්ම වශයෙන් වෙනස් වෙන්නේ නැහැ. ධර්ම වශයෙන් අරමුණත් එකයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඒ චුතිසිත එකපාරට ප්‍රතිසන්දි සිතට අරමුණ වෙනස් වෙන්නේ කොහොමද කියන එක මට චුතිසිතෙන් පස්සේ මෑනියෝ දැන් මේ චුතිසිත නම් මේට පස්සේ තමයි ප්‍රතිසන්දි සිත ඇති වෙන්නේ. මේ ප්‍රතිසන්දි චිත්තුප්පාදයට මේ චුතිසිත අනන්තරාදී වශයෙන් ප්‍රත්‍ය වෙනවා. නමුත් මේකට ප්‍රධානම බලපාන්නේ කර්මය කියන එක. ඉදිරිපත් වෙච්ච කර්ම බලයෙන් තමයි මේක උපද්දවන්නේ. එතකොට එතනදී අරමුණ සහ සිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. මේක කාමාවචර සිතක් වෙලා මේක රූපාවචර සිතක් වෙන්න පුළුවන්. මේක කාමාවචර සිතක් වෙලා මේක අරූපාවචර සිතක් වෙන්න පුළුවන්. මේක අරූපාවචර සිතක් වෙලා මේක කාමාවචර සිතක් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. එතකොට එක භවයක භවාංග චිතයි චුතිසිතයි දෙකම එකයි. එක භවයක ප්‍රතිසන්දි භවංග චුති කියන සිත් තුනම එකයි. අරමුණ සහ සිත චුතිසිතෙන් ප්‍රතිසන්දි සිතට සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන් කර්ම වෙනස් වෙන්න පුළුවන් මෑණි. එහෙමනම් අපි අද දවසේදී දේශනාව අවසන් කරමු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු